පළවෙනි පාඩමට අදාළ වෙච්ච වෙනස්කම් සහ ප්‍රතිඵලයන් අපි අපේ දරුවන්ගෙන් ගන්න කැමතියි. කොහොමද පළදායි සවන් දීම ගෙදරදී ඔයා පාවිච්චි කළේ? ඊළඟට ඔයා පළදායි සවන් දීම යහළුවන් අතර කතා කරනවා. ඊළඟට පළදායි සවන් දීම දුරකථනයේදී ඔයා කොහොමද යොදාගත්තේ සංවාදේ තත්ත්වය වැඩි දියුණු වෙන්න? ඒ වගේම ඔයා රැකියාවක් කරන ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් කොහොමද පළවෙනි පාඩම පළදායි සවන් දීම ප්‍රායෝගිකව කරනු ලැබුවේ? ඔබ ආධ්‍යාත්මික සුවයක් නැත්නම් අපි හිතමුකෝ ඔබ මේ ජීවිතේ යම් කිසියම් ලෝකෝත්තර සුවයක් ලබන සොයන දරුවෙක් නම් ඔබ කොහොමද මේ පළදායි සවන් දීම විශ්වගත කළේ? ඉරහඳ තාරකා ඇතුළු මේ ඈත අවකාශ වස්තුන් වලට එතනින් එහා ලෝකයටත් ඔබ සවන් දීම වැඩි දියුණු වුණාද කළාද කියලා එවැනි අයත් අපේ පාඨමාලාවේ ඉන්න නිසා ඒගොල්ලන්ගෙනුත් අපි පිළිතුරක් පාඩම අවසානයේ රාත්‍රී 10:30න් පසුව ස්ථිරව ගන්න වෙනවා. ඊළඟට පළදායි සවන් දීමේ සීමාමයි නෑ. ඒකේ තරම් විශාල මාතෘකාවක්. එතකොට අපි වාට ඒකේ ඔයා අතීතයට සවන් දුන්නාද නිවැරදිව කියලා ඇහුවොත් ගිය සතියේ පාඩම අපි නැවත වාට YouTube එකට ලබා දුන්නා. එතකොට අපි මේ දරුවන්ගෙන් ඇහුවොත් ගිය සතියේ පාඩම අනුව අපි අපේ මුතුන් මිත්තන්ට හුම්කන් දුන්නාද? නියම සැබෑ ඉතිහාසයට හුම්කන් දුන්නාද? අපි අපේ පාඩමේ ගුරුතුමාට පාසලට විශ්වවිද්‍යාලයේදී අපි හරියට හුම්කන් දුන්නාද දෙනවාද? අපිට යම පවරන අපිට වගකීමක් දෙන කෙනාට හොඳින් හුම්කන් දුන්නාද? මෙහෙම බලාගෙන යනකොට අපි ප්‍රධාන පාඩම් 24ක් තුල වාගේ හෙළ මනෝවිද්‍යාවේ මූලික අධීර ප්‍රථම අධීර සැනසිලිදායක ජයග්‍රාහී අධීර සම්පූර්ණ කරනකොට ජනවාරි වලදී ඔබ එදාට නෙමෙයි එකපාරට සම්පූර්ණ දක්ෂයෙක් වෙන්නේ. ජනවාරියේදී නෙමෙයි, ගෙවෙන සතියක් ගානේ, ගෙවෙන දවසක් ගානේ, ගෙවෙන පැයක් ගානේ, ගෙවෙන විනාඩියක් නැත්නම් මිනිත්තුවක් කියන යම් කාල පරිච්ඡේදයක් තුලත් ඔබට ඔබව පරීක්ෂා කරගත හැකියි. අවසානයේ අද පාඩමත් එක්ක බද්ධ වෙනකොට ඔබට ඔබව තප්පරයක් සහ ඊටත් අඩු කාලයක් දක්වා ඉතා සියුම්ව සූක්ෂමව ප්‍රායෝගිකව පරීක්ෂා කරගත හැකි ඇත්තටම මම සවන් දුන්නාද කියලා. ඒ කියන්නේ ඔබ ඇත්තටම සවන් දුන්නා නම් වයස් ભેදයක් අදාළ නැහැ. වයස් ભેදයක් කොහෙත්ම අදාළ නැහැ. ඔබට දැනෙන්න ගත්තා ඔබ ජීවිතේ මින් පෙර සමහර ලාවට කවදාවත් විඳින්නේ නැති සතුටක් මේ සතිය ඔයා ලැබුවා කියලා මම දැන් හොඳටම දන්නවා. ඔයා අපිට එවලනද විද්‍යුත් පණිවිඩ හරහා ඒක හරි අපූර්ව සතුටක්. ඒ සතුට ලබා දීම සම්බන්ධයෙන් මා නිහතමානීව සරලව සතුට වෙනවා. හොඳයි. ඔබ ලබා වූ ඒ වෙනස්කම් එක දිගට යොදා ගන්නවා පුතේ ජීවිත කාලය පුරාවට. ඒක යොදා ගන්නවාට වඩා යොදා ගැනෙන්න වැඩ කරන්න අවශ්‍යයි. යොදා ගන්නවාට වඩා යොදා ගැනෙන්න. එහෙනම් අපි අද පාඩම අපි හදනවා. ඔයාගේ පළවෙනි පාඩමේ ඔන්න තවදුරටත් ඉදිරියට ගෙනල්ලා අපි වාගේ දෙවන පාඩම අති විශිෂ්ට තවත් ජීවිතේ හැරවුම් ලක්ෂයක් අපි පිරිසුදු කර ගැනීම. ඔන්න බලන්න පාඩමේ නම අද. එහෙනම් අපි අද පාඩම පටන් ගන්නවා දැන් නිල වශයෙන්. පිරිසුදු වීම, පිරිසුදු කිරීම, පිරිසුදු කර දීම.
ආපහු බලන්න. පිරිසිදු වීම. පිරිසිදු කිරීම. පිරිසිදු කර දීම. දැනට ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොටත් ජපානය තමාගේ දෙවන ලෝක යුද්ධයේදී 1945 අගෝස්තු 15 වන විට මහා ඉතිහාසයේ මහා නොවිරු න්‍යෂ්ටික ප්‍රහාරයකට ලක් වුණා ජපානයේ හිරෝසිමත් නාගසාකි කලාපයත්. මේ කලාප දෙකට ඒ දැවැන්ත ප්‍රහාරයෙන් පස්සේ ජපානයේ බිමට සමතලා වෙයි ජපානයට ආපහු කවදාවත් නැගිටීමක් නැතයි සිතනකොට 1951 දී ඇමරිකානු එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝහි තිබෙනවා විශේෂ සමුළුවක්. ඒ සමුළුවේදී ලෝක නායකයන් පැමිණුණු ඒ සමුළුවේදී ජපානය විසින් ලෝකයට කරන ලද නැවතත් ජපානය විසින් ලෝකයට යුද්ධමය වශයෙන් කරන ලද හානිය නැවත අයකර ගැනීම උදෙසා පැවති ඒ විශේෂ සාකච්ඡාවකදී එක්තරා සරමයි බැනීමයි කමිසේ ඇඳගත්ත ජාතික ඇඳුම ඇඳගත්ත එක්තරා සුවිශේෂී පුද්ගලයෙකු නිසා මුළු ජපානයේම කඩා වැටෙන්න ගිය කවදාවත් ලේසියෙන් නැගිටින්න බැරුව කඩා වැටෙන්න ගිය ජපානය එක පාඨයකින් ස්ටේට්මන්ට් එකකින් නැත්නම් අපි කියන ශ්ලෝකයකින් තවදුරටත් කියනවා ගාථාවකින් ධම්මපදයේ ගාථාවකින් ඒ මුළු ජපානයේම ඉරණම අනිත් පැත්තට හැරවුවා. ජාතික සුදු ඇඳුම ඇඳගත්ත මේ ශ්‍රී ලංකාවේ නැවතත් ශ්‍රී ලංකාවේ සුවිශේෂී පුද්ගලයෙකු එවක ඔහු නායකයා නොව ඔහු මුදල් ඇමතිවරයාය. මේ අසහාය නායකයා ජපානයේ නැගිටීම උදෙසාත් ඉතා සූක්ෂම උපක්‍රමයක් වශයෙන් ආසියානුවකොට වැටෙන්න නොදී ඉතා දිගුකල් පවතිනා මිත්‍රත්වය රැකගැනීම උදෙසා මහා පිරිසිදු අද පාඩමේ අනුව කියනවනම් මහා පිරිසිදු වීම, පිරිසිදු කිරීම, පිරිසිදු කරදීම කියන නහි වේරේන වේරානි වෛරයෙන් වෛරය නොසන්සිඳේ. ඒ සංසිඳුවේ හැක්කේ අවෛරයෙන් නැත්නම් මෛත්‍රියෙන් කරුණාවෙන්ම බව පසක් කර දුන් ඒ මුදල් ඇමතිවරයා නමින් ජූනියර් රිචඩ් ජයවර්ධන ජේ.ආර්. ජයවර්ධන 1978 දී ලංකාවේ ජනාධිපති වූ විශිෂ්ට ගණයේ රාජතාන්ත්‍රිකයයි. අද පාඩමට අනුව මොකද්ද මේ එන්න මේ ලස්සනට වට වෙලා මේ එන්නේ. හෙළ මනෝවිද්‍යාවට මේ සංසිද්ධියේ වැදගත්කම ඔන්න දැන් මම පුරුක්පාදනවා. ජපානයේ 1951 දී ඒ අපේ හෙළ ශ්‍රී ලාංකිකයෙකුගෙන් ලද පන්නරයෙන් ඒ අපේ මේ රටේ ලාංකිකයෙකුගෙන් ලද පන්නරයෙන් මේ හෙළ දේශයෙන් ලද පන්නරයෙන් ජපානය නැගිටින්න තීරණය කරනවා. 1951 පස්සේ සියලුම ජපන් ජාතිකයන් මේ අද පවතින මේ දියුණු තත්ත්වයට එන්න මූලාරම්භය ඔන්න යොදනවා. ඒ යොදනකොට 1970ත් 80ත් අතර කාලයේදී ටෝකියෝ මහා අපි හිතමුක ව්‍යාපාර ආයතනය කියලා. ජපානයේ හරි අපූර්ව දේවල් තියෙනවා පුතේ. සමහර නිෂ්පාදන ඒ ජපානයේ ගමේ නමින්ම තමයි එන්නේ. ඔයගොල්ලෝ හොයලා බලන්න, දැනගන්න, විමසන්න. ටෝකියෝ කිව්වා, මිට්සුබිෂි කිව්වා, මේ ආදි වශයෙන් තියෙනවා නේද නම් බලන්න හොයලා. මේ ගම්වල නම් හරියට අපි
හෙළදීපේ මේ අපේ රටේ තිබ්බ පුතේ තාමත් තියෙන තැන් තියෙනවා. අපි කජුගම කිව්වත් ඒ කජු වලට අති ප්‍රසිද්ධ වුණා නේද? එතකොට අපි හම්බන්තොට කිව්වොත් ලුණු වලට හරි ප්‍රසිද්ධයි නේද? අම්බලන්ගොඩට ගියොත් රූකඩ වලට හරි ප්‍රසිද්ධයි නේද? මෙහෙම කියන්නේ ගියාම හැම ගමකම දැන් පිළිමතලාව ගත්තොත් පිත්තල වැඩ වලට කොච්චර ප්‍රසිද්ධද කියලා වදන්නවා. වේවැල් දෙනිය කියලා ගමින්ම තියෙනවා. දැන් කියන්නේ වේවැල් දෙනිය. මේ නමින්ම තියෙනවා. තාමත් ඔයගලන් ගම්වල අඹවත්ත, කජුවත්ත, ජම්බුවත්ත, ජම්බුවත්ත ආදී දඹවත්ත මොකද අපේ අම්මගේ නම දඹ. ඉතින් ඒක තාමත් තියෙනවා. දඹ ඒ වචනයෙන් බිඳලා එන දඹගොඩ. ඉතින් මේ ආදී වශයෙන් මේ ගහ වෙන්න පුළුවන්, නිෂ්පාදනයක් වෙන්න පුළුවන්, ඊළඟ සේවාවක් වෙන්න පුළුවන්. වාරිය පොළ නිකන් හැදුනේ නෑනේ. නිකන් හැදුනේ නෑ. එහෙනම් ලෝකයේ අනිත් රටවල් වලට වඩා අපේ රටේ ගමේ නිෂ්පාදනයක් තිබුණා. ගම බබලවන, සිත් අලවන, වශී කරන, මහා අභිමානයක් ඇති කරන නිෂ්පාදනයක්, සේවාවක්, ඒ වගේම ලෝකෙටම බලන්න පුළුවන් අති විශේෂ දෙයක්. ජපානයක තවමත් තියෙනවා, පවත්වාගෙනත් යනවා. ඉතින් මේ ජපානය මේ ටෝකියෝ සමාගමත් හරහා ඒගොල්ලෝ ඉදිරිපත් කළා පුතේ කිසියම් ඒගොල්ලෝ ආයතනය කිසියම් වූ ප්‍රතිපත්ති ගරුක මේ පියවරයන් 5කට. අන්නේ පියවරයන් 5 තමයි ලෝකයේ සුප්‍රසිද්ධ වුණේ S5 කියලා. එතකොට මෙහි තියෙන සාර්ථකත්වය අනුව මුළු ජපානයම වැළඳගත්ත S5 ක්‍රමය. මහලු කාලයක් නෑ තාම, අවුරුදු 50ක් වගේ කාලයක්. එතකොට ජපානයේ නැගිටීම ලස්සන්ට සිද්ධ වීගෙන යනකොට පුතේ ඒ සාර්ථකත්වයේ අත්දකින අත්විඳින ඇස් දෙකෙන් මේ සාර්ථකත්වයේ දකින කන් දෙකෙන් අහන මේ සීලු දෙනා ලෝකේ වටේ තීරණය කළා මේ ඉතා හොඳ සංකල්පයක්, good concept එකක් කියලා. එහෙම කියලා ඒගොල්ලන්ගේ රටවල් වල රාජකාරී ආයතනවල මෙන්න යොදාගත්තා S5 ක්‍රමය. දැන් S5 කියලා හුවම අපේ රටේ බොහෝ අයට කටපාඩම්. ජපානයේ වචන වලින්ම කටපාඩම්. හෙළ මනෝවිද්‍යාව කියන්නේ ඔබ මේ දකින සියලු දේටම පුංචි වචන කිහිපයක් කියනවා විතරයි. කටපාඩම් අවශ්‍ය ද කියලාම කල්පනා කරන්න. අපිට දකින විමසන වස්තුන්, අපි භෞතික වස්තුන් වශයෙන් ගන්න මේ දේවල් වලට පුතේ අපිට පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ කියන මේ පංච මහා භූතයන්ගෙන් අපිට දකින්න පුළුවන් වෙනවා ඉදිරියේදී අමාට දැන් ඉඳන් සුළු වශයෙන් හෝ යම් වස්තුවක්. එතකොට ඊටාම පරිස්සමෙන් බලන්න. එතකොට මේ ජපානයේ තිබ්බ S5 ක්‍රමේ විවිධ නම් වලින් කියන එක නෙමෙයි වැඩේ. කටපාඩම් වචන වලින් කියන එක නෙමෙයි වැඩේ. ඔබ කතරම් මෙය යොදාගත්තාද? ඒ යොදා ගන්නවාද? හරි. දැන් ඔන්න අපූර්ව තැනකට එන්න හදන්නේ. ජපානයේට මේ S5 කොහෙන්ද? මේ S5 කියන සංකල්පය හෝ ඊට එහා දෙයක් තිබිච්ච රටක් තියෙනවාද? දර්ශනයක් තියෙනවාද? එසේ ඔයා දන්නවා අල්ලපු රටේ ජපානවල චීනය ඒගොල්ලෝ ටාઓයිසම් තාओ දහම ඊළඟ ඒගොල්ලෝගේ හරි අපූර්ව චීනයේ යම් පුද්ගලෙක් හිටියා, හරි අපූර්ව කෙනෙක්. අද බොහෝ අය හිතන් ඉන්නවා laughing god නැත්තම් laughing බුද්ධා කියන සංකල්පය මේ බුදුවරයෙක් සම්බන්ධයෙන් කියනවා කියලා. චීනයේ ලාओत्सु කියලා කෙනෙක් හිටියා. චීනයේ ලාओत्सु. උන්වහන්සේ
ජීවමාන කාලේ චීනය අයට කිසිදු වටිනාකමක් තිබේ නෑ. අන්තිර මේ පුද්ගලයා මේ රටගම අත්තරල යනවා. මොකද ඒ ලාව්ත්සු කියන පුද්ගලයාගේ වැඩේම සතුටෙන් ඉන්න එක. හිනාවෙන් ඉන්න එක. හරීම සරලයි. හරීම නිහතමානී. අන්තිම නිහතමානී. කවුරු දැක්කත් පුංචි කෙනා දැක්කත් ලොකු කෙනා දැක්කත් රටේ ඉහළම කෙනා දැක්කත් එයාගේ විදිහ එයාමයි හරි සතුටේ. හැබැයි වස්තු නැහැ. එයා සතු දෙයක් නැහැ. එයා ඇවිදිනවා. හරිම සරලයි. එයා චීනයේ ගම්මාන වලින් ගම්බිම් අත්තරලා අවුරුදු 1000කට විතර පස්සේ චීනට තේරුණා මේ ලාව්ත්සු මේ පුද්ගලයා මොන තරම්නම් වටින කෙනෙක්ද කියලා. අන්න ඊට පස්සේ ඒගොල්ලෝ අදහන්න ගත්තා. අද අපේ ගෙවල් වල සැරසිලා තියෙනවා. ඔයගොල්ලෝ ගෙදරත් ඇති. ඒක වටින දෙයක් අත්හරින්න එපා. ඒක අත්හරින්න එපා. ඒ පිළිමයක් හෝ ඒ පින්තූරයක් තියෙනවා නම් අද හරියට ඒක තේරුම් ගන්න. මේ අද ඉඳන් ඒක හරියට තේරුම් ගන්න. මේක ලාෆින් බුද්ධ නොව. මහා උත්තම චරිත ගුණයක් ඇති මහා සැහැල්ලු බටහිරට ක්‍රිස්තුස් වහන්සේ වගේ සරල සුගම්‍ය හරි ආදරණීය මෛත්‍රියෙන් කරුණාවෙන් පාරමිතාවක් පුරන උත්තමයෙක්ගේ සරල බව උදේට නැගිටිනකොට දැක්කම කොච්චරනම් වටිනවද? මං තාම ඔයාට එන්නේ මේ වටෙන්. හොඳේ? හොඳට අහන් ඉන්න තේරුම් ගන්න. මේ තමයි හෙළ මනෝවිද්‍යාව ලෝකයේ අසිරිමත්ම පාඨමාලාවේ ප්‍රථම සිසුන් කණ්ඩායම ඔයගොල්ලෝ. හොඳයි. අපි ඔන්න බලන්න දැන් පැහැදිලි කරගන්න. ඔන්න ජපානයේ ස්පයි එනවා, චීනයේ ලාව්ත්සුලා එනවා, ලාෆින් බුද්ධා කියන සංකල්පය දැන් ලාෆින් ගෝඩ් පැහැදිලි කළා. දැන් තේරුණා? දැන් මේ චීනෙටත් මේ චීනෙටත් මෙච්චර නිවෙන ධර්මයක් දහමක් සනසීමක් දීලා තියෙන්නේ කොයි රටෙන් ගිහිල්ලාද කියලා හොයලා බලනකොට ඒකෙත් මූලය එක්තරා හරි අපූර්ව රටක් දේශයක්. ඒකට කියන්නේ ලංකාදීපය නැත්නම් හෙළබිම රතු කැට දිවයින නැත්නම් අපි තව විදිහින් කියනවා දඹ දිවයින. ඒක ප්‍රශ්න කරගන්න එපා තාම. අපි අනාගතේ විසඳ දෙන්න. එතකොට ඊළඟට මේ රත්තරන් රටෙන් ගිය දේවල් ගැන කියන්නේ. ඒතර මේ ගිය දේවල් මූලිකම වෙලා තියෙන්නේ අබේගිරි විහාරේ. අම්පාරේ රජගලින් මහා විශ්වවිද්‍යාල වලින් ගිහිල්ලා තියෙන්නේ. අනේ පරිස්සමෙන් තේරුම් ගන්න. මේ සැනසීම සෑහෙන කාලයක් කලින් ගිහිල්ලා තියෙනවා. එතකොට අම්පාරේ රජගලින් පවා ගිහිල්ලා තියෙනවා. හරි. ඊළඟට චීනයේ ඉන්න මහා යතිවරයන්, මහා විශ්වාස පුද්ගලයන් අම්පාරට රජගලට ඇවිල්ලා ඉගෙනගෙන තියෙනවා. වාර්තා লীලා තියෙන ඒවා වෙනත් විදිහකට වෙන රටවල් වලට අයිතිය පවරගෙන අපෙන් ඈත් කරලා තියෙනවා. එතකොට රත්තරන් දුවේ පුතේ ජපාන S5 එකෙන් කළේ ලාෆින් ගෝඩ් වලින් කළේ චීනේ මේ ලංකාවේ තිබ්බ S6 එක. S6 එක. හරි. දැන් ලස්සනට පාඩමට ප්‍රවේශ වීගෙන එනවා නේද? දොරවල් අරගෙන ඇතුල් වීගෙන එනවා. S5 දන්න ඔයාගේ ක්‍රියාත්මක ප්‍රමාණය ගෙදරදී රැකියාවේදී කෙතරම්ද? ඔයාගේ වැඩපොලේදී ගොවිබිමේදී කෙතරම් ප්‍රමාණයකට S5 ක්‍රියාත්මක කරනවද? ඒක යම් පිරිසුදුභාවයක් ගැන කියලා තියමුකෝ. හරි. S6 කියන එකේ අදහසට එන්නේ මොකද්ද? S6 වෙනකොට සම්පූර්ණයෙන්ම S6 6වෙනි එක පුතේ spiritual cleanliness. S වලින්ම පටන් ගන්නවනේ.
spiritual cleanliness අධ්‍යාත්මීය පිරිසුදු භාවය. අර S5 කොච්චර කළත් වැඩක් නෑ. ඒ ආයතනේ, ඒ පාසලේ, ඒ රටේ ඉන්නේ අධ්‍යාත්මීය අපිරිසුදු අය නම් S5 කළ වැඩක් නෑ. එහෙනම් අපේ රටේ තිබ්බ S6 එක අර අපි තව විහිදාලා ලස්සනට සම්පූර්ණව තිබ්බ විදිහම කියනවා. ඒ තමයි එනම් මේ හෙළ දීපේ, හෙළ භූමියේ, හෙළයේ මහා තාක්ෂණයක්. මේක තාක්ෂණයක්. මේක ලේසි පාසු දෙයක් නෙමෙයි. හෙළයේ දසවිධ පිරිසුදු කිරීම. හෙළයේ දසවිධ පිරිසුදු කිරීම. හොඳයි. හෙළයේ දසවිධ පිරිසුදු කිරීම අද අපේ මනෝවිද්‍යා පාඨමාලාවේ මම ඔයාලට ඉඟියක් දීලා එහෙනම් ඊළඟ පියවරට යන්න සූදානම්. ඒ තමයි එදා අනුරාධපුර යුගයේදී නෙළුම් කවි මේ ගොයම් කප හිටියල් තරුණියන්, ලඳුන්, ගෙවිලියන් ගොයම් කවි කිව්වා. ඒ ගොයම් කවි අහලා අසමින් ඒ ගොයම් කවි මෙනෙහි කරමින් ඊට එහා පැත්තේ පාරේ ගමන් කරමින් සිටි සාමණේර භික්ෂුන් වහන්සේලා මොනවාද වුනේ? රහත් වුණා පුතේ. ඒක මෙනෙහි කරලා. එහෙනම් අපි ගාව සමහර ක්‍රමවේදය අපිට ඒක ගොයම් කවියක්. අපිට ඒක හෙළ මනෝවිද්‍යා පාඩම. අපිට ඒ හෙළ මනෝවිද්‍යා පාඩම ඇතුළේ තියෙන යම් කිසි ප්‍රතිපත්ති ප්‍රමාණයක්. නමුත් මේක අහන්න, විමසන, හිතන, ඒ ඔස්සේ තමාගේ නිර්මාණශීලීත්වය යොදන කෙනා එකිනෙකා වෙනස් වශයෙන් ඔවුනොවුන්ගේ මට්ටම් වලට යන්න කියලා අපි මේකෙන් මේ විවෘතව ආරාධනා කරනවා. විවෘතව ආරාධනා කරනවා. එනම් පළවෙනි පියවර මේ දස පනත වගේ දෙයක්. මේ දස රාජ ධර්මය. දැන් ගෙදරට දස රාජ ධර්මයක් ඕනේ. මනසට දස රාජ ධර්මයක් ඕනේ. එනම් මේ හෙළේ මහා අසිරිමත් පිරිසුදු කිරීම කියන කාරණා 10න් පළවෙනි එකට එන්නේ අර S5 එකෙත් පළවෙනි එකට එන දෙයට වඩා එහාට ගිය දෙයක් කියලා කියන්න ඕනේ. හරිද? එහෙනම් දැන් ජපානේවත්, චීනේවත්, ඇමරිකාවත්, එංගලන්තවත්, ඉන්දියාවේවත් නෙමෙයි මේවා තිබ්බේ. මේ භූමියේ ඒවා ඔන්න තම තමන්ගේ ඥානවලට හසු කරගනිත්වා. ඔයා දශමයක් හසු කරගත්තත් ඒ ඇති පුතේ ජීවිතේ මහා ලස්සනක්, අපරිමිත මහා සතුටක්, සැනසීමක් ලබන්න. ඒකම කියන්න ඕනේ පිරිසුදු කියන මේ පාඩම, පිරිසුදු වීම කියන මේ මහා ප්‍රතිපත්තිගරුක වීම තුළ ඔබගේ අධික රුධිර පීඩනය මේම බහිනවා. ඔබගේ කොලෙස්ටරෝල් අඩු වෙනවා. ඔබගේ දියවැඩියා මට්ටම නැත්නම් සීනි ප්‍රමාණය රුධිරේ පුතේවා හිතන්න අඩු වෙනවා පුතේ. ඔළුව කැක්කුම් අඩු වෙනවා පුතේ. හිත වේදනා නැති වෙනවා පුතේ. වෙනත් රිදුම් වේදනාවන් මේ මනස අරක්ගත්ත කළු වලාවන් පාවිලා ඔයාගින් ඉවත් වෙනවා. හොඳ කරන්න බෑ, හොඳ වෙන්නේ නෑ. දුක් වේදනාවට නිතර පාත්‍රයේ අවුරුදු 2 3 4 5 10 15 ආදී කොටගත්ත ඒ රෝග තත්ත්වයන් පහ වෙලා යනවා පුතේ. මේකේ ඔයා තේරුම් ගන්න ගැඹුරු ප්‍රමාණය මත ඔයා 100ට 1ක් තේරුම් ගත්තත් වාට ලොකු ප්‍රතිඵලයක් එනවා. වා 110ක් වගේ වුණොත් බැරි වෙලාවක් කවුරුයි 125 30 40 සීමාවට ආව. බැරි වෙලාවත් මෙතන ඉන්න කිසියම් කෙනෙක් සිත මෙහෙවා එදා බුදුන් ජීවමාන කල සුදු රෙද්දක් අතට දීලා මෙහෙම පිහදාන්න කිව්ව මතකයි නේද? ඒ තරුණ භික්ෂුවට තමාගේ අපිරිසුදු දේ මේ රෙදි කෑල්ල මත දකිනකොට තමාව පිරිසුදු වීම සඳහා
තමාගේ අපිරිසුදුදේ තමාගෙන් ඉවත්වීම විය යුතුයි කියන සිතුවිල්ල මේ විශ්වගත කිරීම තුළ මහා උත්තම ඥානය ලැබපු අයත් උන්නා නේද? ඒ වගේම මේ පාඩමේ ඊළඟ අදියරට යන්න ඉස්සෙල්ල පුතේ පටාචාරාවත් මම මෙතනට ගේනවා. මොකද හෙළමනෝ විද්‍යාව ඇතුලේ බුද්ධ දර්ශනය තාම සාර්ථක විශ්වීය ලෙස යෙදලා තියෙන්නේ. ඒකයි කිව්වේ ලෝකයේ ප්‍රථම කණ්ඩායම හෙළමනෝ විද්‍යාව. අති සාර්ථක හෙළමනෝ විද්‍යාව. එක දවසින් අපිට පෙවුනා වගේ වෙනස පුතේ. ඉන්න පටාචාරාවත් ගෙනාවම මේ අද පාඩමට පිරිසුදු වීම, පිරිසුදු කිරීම, පිරිසුදු කර තැබීම දෙයි ඒ සංසිද්ධිය බුදුන් වහන්සේ කොහොමද දැක්කේ කියන තැනට එන්න ඕනේ නේද? එසේනම් ඔයා එන්න බලන්න. එදා පටාචාරාවන්ව විශ්වීය අධ්‍යාත්මිකව පිරිසුදු කරන්න උන්වහන්සේ කලබල වුණාද? කිසා ගෞතමිය දුවන් ආවා. කලබල වුණාද? ඒ වගේ තව සුනීත සෝපාකලා අංගුලිමාලලා ඉඳන් මේ පාඩමට අදාළයිනේ පුතේ. එහෙනම් ඔයාගේ ගෙදර කෙනා මේකට අදාළයි. ගෙදර ඔයා කියන දේ අහන්න නැතුව එකට එක කියන දරුවෙක් සිටී නම් එයත් මේකට අදාළයි. අහන කෙනත් අදාළයි, අහන්න නැති කෙනත් අදාළයි. ගෙදර යම් කිසි තීරණයක් ගන්න ගියාම ටිකක් ගට්ට නැති වෙනවා නම් ඒත් මේ පාඩම අදාළයි. ගෙදර අඹුසැමියන් එකම වෙලාවේ නිදාගන්නේ නැත්තම් එක්කෙනෙක් පරක් වෙලා ෆෝන් එකේ ඉඳන් එනවනම් නැත්තම් කම්පියුටර් ළඟ එක්කෙනෙක් නිදි කම්පියුටර් ළඟ අනිත් කෙනා නිදි මරනවා නම් ඒවටත් අදාළයි. මේක අදාළ නැති තැනක් නෑ. කඩා වැටෙන ව්‍යාපාරයටත් අදාළයි. සාර්ථක වෙමින් තියෙන ව්‍යාපාරයටත් අදාළයි. මේ මොහොතේ කඩා වැටෙන අපේ රටටත් අදාළයි. නැගිටින්න තියෙන අපේ රටටත් අදාළයි. තමා පිළිබඳව විවිධාකාර තීරණ අරන් ඉන්න ඔබටත් කාටත් අදාළයි. හරි. එහෙනම් අන්න අපි ප්‍රායෝගිකව යොමු වෙනවා රත්තරන් පුතේ. ඔයාගේ කාමරෙන් පටන් ගන්න. ඔයාගේ කාමරේ මේ පාඩමට අදාළව බැලුවොත්, ඔයාගේ කාමරේ මේ පාඩමට අදාළව බැලුවොත් අද ඔයා දකින දේ හෙට වෙනස් විදිහට දකින්න ඕන. මොකද අපේ මේ පාඨමාලා සම්පූර්ණයෙන් ප්‍රායෝගික නිසා අපි විශ්වවිද්‍යාල මට්ටමින් උගන්වන්නේ දේශනය දෙනවා, කරුණු එකතු කරගන්න, ඒවා ව්‍යාපෘති හදන්න, ඔයාගේ සහ ගෙදර කාමරේ ඉඳන් ලෝකෙ දක්වා වෙනස් වෙන ආකාරය අපිට ප්‍රායෝගිකව පෙන්වන්න ඕන. අපි වාගේ ගෲප් එක දිහා බලන් ඉන්නවා. ඔයා සහෝදර බැම්මෙන් ඉන්න එකම පවුලක්. ඒක නිසා මේ සතිය ඇතුළතදී ඊළඟ දවසේ බදාදා 8න් ඉස්සෙල්ලා ඔයාගේ කාමරේ අද පාඩම ක්‍රියාත්මක වෙන්න ඕන. හැකි උපරිම මට්ටමේ. එහෙනම් බලන්න තමා නිදා ගන්න කාමරේ සපත්තු සරප්පු තියෙනවාද? තමා නිදා ගන්න කාමරේ සපත්තු සරප්පු තියෙනවාද? හරි. බැරි වෙලාවක් තියෙනවා නම් පුතේ මේ පාඩමේ ඔක්කොම අවංකයි ඉන්නේ. තියෙනවා නම් මේම ඔයාගේ අතක් හරි මොකක් හරි දාන්න. අපි බලන් ඉන්නේ. බයින්නද? නෑ, හදන්න. කාටවත් බයින්න මට අයිතියක් නෑ. ඔයා හැමෝම දරුවනේ. තියෙනවා නම් අත උස්සලා කියන්න. බොහෝ අයත් ඉස්සෙල්ලා ඉතින් ප්‍රශ්නයක් නෑ. අවංක වෙන්න. හෙළමනෝ විද්‍යාවට අවංක නොවුනොත් පරදින්නේ තමන්.
හරි. හරි. දැන් ඔයා පිළිගත්තා. දැන් උදේ මේ පාඩම හොඳට ඉස්සෙල් දැන් අහුම්කම් දෙනවා. පාඩමෙන් පස්සේ වක් කරන්න ඕන. සැලසුමක් හදන්න පොතක් අරගෙන මම මේවා කොහෙද තියන්නේ? ඒ සැලසුමක් හදන්න. මොකද අපි ප්‍රායෝගිකව යන්නේ. මීට මාස කිහිපයකට කලින් මාතර ප්‍රදේශයේ ඉතාමත්ම ධනවත් පුද්ගලයෙක් හිටියා. නමුත් අපිට ආරාධනා කළා අනේ ගුරුතුමනි අපි මෙන්න මේ වගේ පොහොසතුන් මේ මාතර ප්‍රදේශයේ දෙවිනුවරට ආසන්නයි. අනේ අපිට වෙලා තියෙන දේ අපිට දන්නේ. අනේ අපිට උදව් කරන්න කියලා. හරි. දැන් ඔබේ ගුරුතුමා ඒ නිවසට ගියා. ගියාම වැරදි 7ක් අවබෝධ කරගත්තා. වාස්තු විද්‍යාත්මක 5කුත් ඒ වගේම අද පාඩමට අදාළ වැරදි 2කුත්. අද පාඩමට අදාළ වැරදි 2කින් එකක් තමයි පුතේ. ඒගොල්ලෝ නව නිවසකට ආවා. හරි. ඒගොල්ලන්ගේ සපත්තු සරප්පු තියෙන සියලුම දේ හරියට අල්මාරියක් අර මේ ඔය පන්සල් වලට ගියාම සපත්තු සරප්පු තියෙන රාක්ක තියෙන්නේ. ඒ රාක්ක වගේ මේ ගේ ඉස්සරහ තියෙනවා. එළියට බහිනකොට හරියටම අපිට වදින්නේ මොකද්ද දර්ශනේ? අපිරිසුදු සපත්තු සරප්පු. මානසික තමන්ගේ ඕරා එක අපිටත් නොදෙනී කළු අඳුරු ලප අපේ ඕරා එක වටා සූක්ෂමව ගොඩනගෙනවා. ඒ දර්ශනයෙන් අපි වැඩට යනවා. ඒ සපත්තු සරප්පු දර්ශනයෙන් එළියට බහින දර්ශනයෙන් අපි පාසලට යනවා. ගන්න තීරණ දුර්වල වෙනවා. ඉගෙනීම අඩු වෙනවා. ව්‍යාපාර ඥානයට මොකද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. වැරදි තීරණ ගන්න. මෙහෙම අවුරුද්දක් දෙකක් යනකොට කඩම වැටෙනවා. ඊළඟට අපේ රට පුරුදුලා ඉන්නවා විවිධාකාර අපි කාටවත් බයිනව නෙමෙයි. විවිධාකාර රටේ විවිධාකාර පුද්ගලයන් ගාවට යනවා. ඉතින් ගිහිල්ලා ඒගොල්ලන්ගේ මේ පොදු ඒගොල්ලන්ගේ මේ තියෙන හුදකලා මතයක් අතන්ට ඇප්ලයි කරනවා වෙන දිහාවකට. තවත් කඩම් වැටෙනවා. දැන් අපේ නම හෙළ මනෝවිද්‍යාව. අනිත් අය බලන්න මොනවද කරන්න කියලා. තවත් කඩම් වැටලා ඉවරලා. පුතේ වාට ඒකයි කියන්නේ මම මේ පාඨමාලාව ඇතුළේම ඔයාව දියුණු කරනවා කියලා. ඔයාව ප්‍රායෝගිකවම පෙන්නනවා. මේ අද දෙවෙනි දවසේ. ඔයාගේ කාමරයෙන් සපත්තු සරප්පු ඉවත් වෙච්ච ගමන් ඔයාගේ වෙනස බලන්න. දැන් අත උස්සපු නැති අය තමන්ගේ සපත්තු සරප්පු කොහෙද තියලා තියෙන්නේ කියලා දැන් ඊළඟට බලන්න. ඒක ප්‍රදර්ශන භාණ්ඩයක් නම් ඒත් කඩම් වැටෙනවා. ඒක ප්‍රදර්ශන භාණ්ඩ නෙමෙයි. ඔයාගේ කාමරයේ ඇතුළට, ඔයාගේ ගේ ඇතුළට කිසියම් යහළුවෙක් හරි නෑදෑයෙක් හරි කඩාගෙන එනවනම් මේ සපත්තු සරප්පු දාගෙන ඒ ගණන් ගන්නෑ කියන එක. ඔයාගේ පැලවෙන්න පුළුවන්. අතු පැලවෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොම මැටි ගෑ පිදුරු සෙවිකල අහිංසක ගයක් වෙන්න පුළුවන්. නමුත් ඒක ඔයාට මාලිගාවක් විය යුතුයි. ඒ මාලිගාවට ගෞරවය දෙන්න ඕන. එහෙනම් ඔන්න පළවෙනියටවා ඉවත් කරන්න ඕන දේ බලන්න. ඇඳ ගාවින් නිදා ගන්න ඇඳ ගාවින් අද මේක වාක්‍යයයි මේක ෆෙන්සුයි පාඩමකුත් වෙනවා නේද සර් කියලා. ඔව්. ෆෙන්සුයි තිබ්බේ මෙහෙ. ඒගොල්ලෝ නම් දාගත්තා. පරිස්සමෙන් තේරුම් අද වාට ඇත්තම කියනවා පුතේ රත් වෙයි දෙයියනේ මේ අපේ හෙළයාගේ දේවල් ටික නේද මුම් වෙන වෙන නම් දාගෙන තියෙන්නේ කියලා. ඔව්. ඔන්න මම වාගේ ඇඳ ගාවින් සරප්පු සපත්තු වයින් කරනවා. ඊළඟට අත උස්සන් ලෑස්තිලා ඉන්න. ඔයාගේ නිදා ගන්න ඇඳ යට තියෙන කිසියම් වූ වස්තුවක් හෝ තිබේ නම් පරණ භාණ්ඩයක් පරණ මොන හරි දෙයක් තිබේ නම් ඔයාගේ ඇඳ යට ඔයාගේ
මනස පොඩ්ඩක් අවුල් වෙලා අත උස්සන්න කරුණා කළා. බනින්නද නෑ කියලා දෙන්න ආදරේ. ඇඳ නිදා ගන්න ඇඳ යට මොන හරි තියෙනවා නම් අත උස්සන්න. හරි ඒගොල්ලෝ අදම අයින් කරන්න ඕනේ ඇඳ යටින්. ඇඳ යටින් අපි හිතමුකෝ විවාහක යුවලා. ඔන්න බලන්නකෝ මේක පරීක්ෂණය කරන්න එපා. පරීක්ෂණයේ ප්‍රතිඵල හානි කරයි. මේක නිරීක්ෂණය කරන්න ඉල්ලන්නේ. විවාහක යුවලා අම්මු සැමියන් දෙදෙනා අම්මා තාත්තා නිදා ගන්න ඇඳ යට පරණ ලට්ට පොට්ට තිබේ නම් ඒ දෙන්න ඉන්නේ හොඳ මානසිකත්වයෙන් නෙමේ පුංචි හරි රණ්ඩුවක් තියෙනවාමයි. තියෙනවමයි. හරි. හේතු දෙයින් ගොඩක් තියෙනවා. ඒක පරණම භාණ්ඩ වුණොත් ඒක ටිකක් සැරයි දුර යනවා කතාව. ඒක කැඩිච්ච ඉලෙක්ට්‍රික් භාණ්ඩ වුණොත් එහෙම මේ ඇඳයට තියෙන්නේ දීගේට හරි හිතා ගන්න බැරි අනවශ්‍ය බාධා ඇති වෙනවා. හරි. ඔන්න දෙකයි. මේ ඔක්කොම ලියවෙන්න ඕනේ. දේශනේ මෙහෙමම තියෙනවනේ. අපි YouTube එකටත් දානවනේ. ඒකින්ද අඩුවක් වෙන්නේ නැහැ. මට නෝට්ස් හදලා දෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව. තුන්වෙනි කාරණාව පුතේ බොහෝ ඇඳවල් යට ඉටිකොලයක් තියෙන වෙලාවල් තියෙනවා. බොහෝ ඇඳවල් යට. ඔයා දන්නවද මේ ඉටිකොලේ හරහා ඇඳ යට වාතයයි ඇඳෙන් උඩ වාතයයි සංසරණය වෙන්නේ නැහැ. මෙයාට නිින්දක් තියාවි. එයාට දැනෙන එකකුත් නැහැ අදාළ කෙනාට. කල්යාමේදී පුතේ නිින්ද නොයාමේ තත්යකට එනවා. කොන්දේ ඉතා සූක්ෂම කොන්දේ කශේරුකාවේ ස්නායු පද්ධතියේ සියුම් විදියට දුර්වලතා හට ගන්නවා. හැබැයි ඒ මූලය හොයාගන්නේ නෑ. හොයාගන්නේ මොනවද? වෙන දේවල්. වෙන දේවල්. ඊළඟට වයි කාමරේ අඬා වැළපෙන පින්තූර තිබේද? අඬන වැළපෙන කැඩිච්ච බිඳිච්ච පින්තූර තිබේ නම් කොබලන් තියෙන අවංක වෙන තරමට හෙළ දේවෝත්තමයන් වහන්සේලා හෙළ අදු බලවේග වට උදව් වෙනවා. කොබලන් වයි කාමරේ අඬා වැළපෙන කැඩිච්ච බිඳිච්ච දුර්වර්ණ පින්තූර තියෙනවා. හොඳයි. දැන් එහෙනම් ඒවාද ඉවත් කළ යුතු වේ. හැබැයි තමන්ගේ අම්මා තාත්තාගේ වැඩිහිටියෙකුගේ අතීත නෑදෑව අයගේ ඒවා දාලා නෑ. ඒවා තියෙන්න ශක්තිමත්. ඒ පින්තූර කල් යන ශක්තිමත්. ආපහු කියන්න. කඩා වැටිච්ච ගෙවල් දොරවල් බොළඳ නළු නිලියන්ගේ පින්තූර ලංකාවේ අයින් කරපල්ලා. ලංකාවේ බොළඳ නළු නිලියන්ගේ. හැබැයි ජෝබී වික්‍රම ගාමිණී ෆෝන්සේක වගේ මාල්නි ෆෝන්සේක වගේ තියෙන කමන්නේ තියාගන්න. ඒගොල්ලෝ ඒ ශේෂ්ත්‍රයට වටිනාකම දුන්නා. මේ නූතන කාගේවත් තියාගන්න සුදුසු කෙනෙක් නැති තරම්. එයා ඔයාගේ වීරිය විය යුතු නැති තරම්. දෙකයින් කරා. ඊළඟට බලන්න. ඔයාගේ කාමරයේ තියෙන බඩු සංඛ්‍යාව ඔයාගේ වයස දෙකෙන් බෙදලා එන උත්තරයට වඩා වැඩි නම් වාට හොඳ නැහැ. අපහු ඔයාගේ කාමරයේ තියෙන භාණ්ඩ සංඛ්‍යාව ඔයාගේ වයසෙන් බෙදෙනවා.
බෙදලා එන උත්තරේ දෙකෙන් පංගුවට වඩා වැඩි නම් ඒක හොඳ නෑ. හැබැයි පරිස්සමෙන් කාමරය ඇතුලේ අල්මාරියක් තියෙනවා. අල්මාරිය ඇතුලේ තියෙන භාණ්ඩ ගණන් කරන්න එපා. එතකොට එහෙම වුණොත් 100 ගණක් යනවා. අල්මාරිය එක වස්තුවක්. ෆෑන් එකක් තියෙනවා නම් වස්තු දෙකයි. පුටුවක් තියෙනවා නම් 3යි. මේසයක් තියෙනවා 4යි. ඊළඟට පොත් වර්ග ආක්කයක් තියෙනවා 1යි. එහෙම බලාගෙන යන්න. හැකිතා ඉවත් කරන්න. හරි. ඔන්න ඊළඟට හරි අමාරු දෙයකට එන්න වෙනවා. ඒක ටිකක් අමාරු ඇති. නමුත් කළ යුතුයි. දැන් අපේ දරුවෝ කියන්න බලන්න. අද පාඩමට අනුව අපිට විවෘත කරන්න තියෙන ටිකක් දුෂ්කර ගේට්ටුවක්. ඔයාගේ පුංචි කාලේ ඉඳන් මේ දක්වා තියෙන ඇඳුම්, පැළඳුම්, පොත්පත් සුදුසු තීරණයක් ගන්න ඕනේ. සමහරු වාට දැන් මේක විද්‍යාත්මක පාඩමක් නේ පුතේ, මනෝවිද්‍යාව කියලා කියවෙනවනේ. හෙළ මනෝවිද්‍යාව කිව්වම නූතන විද්‍යාවටත් එහා විශිෂ්ට වෙනවනේ. දුටුගැමුණු රජුණන්ගේ කඩුව ගින්දරට දාලා මතුරනකොට දුටුගැමුණු රජුරුවත් කොහෙද ඉඳන් එතනට ආවා? දුටුගැමුණු රජුණන්ට එසේනම් ඔයගලන්ට අපිට කොහොමද කියලා හිතන්න. ඉතින් ඔයාගේ ඇඳුමක් හොඳට අහගන්න, හොඳට තේරුම් ගන්න. ඔයාගේ ඇඳුමක් ඔයා කුණු ගොඩට දාලා විසික් කළා. ඒක පිච්චෙනවා. ඔයාගේ සෛල, ඔයාගේ කෙස් ගස් ඔය ඇඳුමේ තියෙන එක තියෙනවාමයි. එක දවසක් ඇඳක් තියෙනවා පුතේ. ආපහු කියන්නම්. ඔයා ඇඳපු කමිසයක් ගිනි ගොඩට දාලා එක පිරිසුදු කරන්න කියලා ගිනි තියනවා. ගිනි තියනකොට පුතේ ඔය ඇඳුමේ ඔයාගේ සෛල, මැරිච්ච සෛල, මේ සම කොයි වෙලෙත් විතර මේ සමෙන් ඉවත් වෙනවා මැරිච්ච සෛල. එතකොට සමහරවිට කෙස් ගහක් පාව වැටලා තියෙනවා. ඔන්න පිච්චෙනවා කිසියම් ගින්දරක ඔයයි කමිසය. ඔයා මේ මෙලෝදියක් දන්නේ නැහැ. ඔයා වැඩපලේ ඉන්නේ පාසලේ, විශ්වවිද්‍යාලේ, හරි තවත් කොහේ හරි එක්ක ගෙදර කුස්සියේ හරි කාමරයක හරි පාඩුවේ අහිංසකව ඉන්නවා. එක පාට මදුරුවෙක් කෑව කියමුකෝ. ඔයා මදුරුවට ගහන්න නැත්තම් පිඹිලා හරි යවනෝනේ. හැබැයි අමුතු ලපයක් එනවා. ඒ ලපේ ලොකු වෙනවා. කසන්න ගන්නවා ඊට පස්සේ. මේ වෙන්දට මදුරුව උතරම් වහලා තිනවා වගේ මේ වාගේ ඇඳුමක් ගින්දරක පිච්චෙනකොට එක පැත්තක් වොන්න. ඊළඟ තව පැත්තක්. මේ වෙන්දට කේන්ති යන්නේ නැහැ කියන කෙනාට කේන්ති ගිහිල්ලා. උයන්න යන ගෙදර කාන්තාව නම්, බිරිඳ නම්, අම්ම නම් මේ පොල් ටිකක් ගන්නකොට නිකන් පැටලෙනවා කොහේ හරි. පැටල යාර කේන්ති ගිහිල්ලා. වැඩපලේ ඉන්න කෙනෙක් වෙන්දට ලස්සනට අස්සම් කරන කෙනා අස්සම් කරන්න ගියාම ඉන්න සේවකයාට බයිනවා. සේවකයා අනිත්යට බයිනවා. ගුරුවරයා ළමයින්ට බයිනවා. ළමයා ගුරුවරයාට බයිනවා. සමස්ත පාලනයේම රටේ මේක බෝ වෙලා ගිහිල්ලා එදා දවසේ ඇක්සිඩන්ට් ප්‍රමාණය වැඩි රටේ. ඊවසේ පොලිසිය මහත්තයා විතරක් ඇවිල්ලා නිකන් නිවේදනයක් නිකුත් කරනවා. අද ඇක්සිඩන්ට් සාමාන්‍යයෙන් වැඩි. එච්චර එතනින් යට වැඩ නැහැ. කවුරු හරි පරීක්ෂණයක් කළාද? කේන්තිය බෝ වෙනවා කියලා? කේන්තිය බෝ වෙනවා. කේන්තිය පටන් ගන්නේ අවිස්සාවෙල්ලේ ගමක් ඇතුලේ නම් ඒක කොළඹ වටේම ගිහින් ලංකාව වටේම ගිහින් අවසානයේ ලංකාවට වෙලාවට වැහි වහින්නේ නැති, නැත්තම් අකාල වැහි, නැත්තම් කැළඹිලි සහගත තත්ත්වයන් උදා වෙනවා. එක ගෙදරක අනවශ්‍ය පාලනය කරගත නොහැකි කේන්තියක් සහ වැරදි පුළුස්සා දැමීමක්. එහෙනම්
ඔයාගේ කෙස් ගහක් ගිනි ගොඩක පිච්චෙනවා නම් ඔයාට කිසියම් වූ දෙයක් ඔයාගේ ඒ කෙස් ගහේ තියෙනවනේ ඔයාගේ DNA ඔයාගේ ජාන තියෙනවනේ පුතේ සකස්මක් ඒ කෙස් ගහේ තියෙනවනේ ඒ කෙස් ගහ පිච්චෙන එකට ඔයාට හොඳින් ඉන්න බෑ ඔයාට යම් තාසියුම් අනතුරක් තියෙනවා බැරිලා කිසියම් පුද්ගලෙක් ඔයාගේ කෙස් ගහක් අරගෙන මොනවා හරි කී මොනවා හරි දෙයක් කී පුච්චනවා යමක් තිබේ there is something යමක් තිබේ මම මොකද්ද මේ කියන්නේ එහෙනම් ඔයාගේ අනවශ්‍ය දේවල් කියලා කැටගරයිස් කරනකොට පරණ ඇඳුම් ඒවා තව කෙනෙක්ට අඳින්න පුළුවන් නම් සුදුසු කෙනෙක්ට දෙනවා මිසක් පුච්චන්න බෑ. වාගේ සපත්තු සරප්පුවක් පිච්චෙනවා නම් ඕනෑමට වඩා කියන්නේ ඔයා සෑහෙන කාලයක් තිස්සේ පාවිච්චි කරපු සපත්තු සරප්පු වාගේ ගෙදර ගිනි ගොඩේ පිච්චෙනවා. අනිවාර්යෙන් යටිපතුලේ ලෙඩක් ඇති වෙනවා. නැත්නම් යටිපතුලේ බිබිලක් හරියනවා, කට්ටක් හරි යන්නේනවා. ඇවිද ගන්න බැරි දවස් දෙක තුනක් හරි හිට මොනවා හරි ස්ටක් කරවලා තියෙනවා. බලන්න නොහොයලා. එහෙනම් ජපානයේ අපි වෙනස්. ජපාන S5 කියලා තියෙන අර අනවශ්‍ය දේවල් ඔහොම වයින් කළා දානවා ඒගොල්ලෝ කොහෙද? කොහෙද දාන්නේ? ඒගොල්ලන්ගේ අදාළ ට්‍රක් රථවල බාර දෙනවා ඒගොල්ලෝ. හැබැයි ජපානයේ තියෙන හොඳ දෙයක් තමයි ප්‍රතිචක්‍රීකරණයේ පද්ධතිය ලොකුයි. ඒගොල්ලෝ පුච්චන්නේ නැති තරම්. ඒකද ජපානයේ සෙන් මියුසික් වල ඉඳන් ජපානයේ මිනිස්සු හරියට හිස නමා ගන්නවා එකිනෙකාට. ජපානයේ ප්‍රතිචක්‍රීකරණය රීසයික්ලින් ප්‍රොසෙස් එක හරි ඉහළයි. ඒගොල්ලෝ මේක දන්නවා හෝ ඒගොල්ලෝ මේක මේ මූලික සූක්ෂම විද්‍යාවේ පරතරට ගිහිල්ලා තියෙනවා එහෙනම්. අපි ඒකට ගෞරව කරන්න ඕනේ. ඒක හැම තමයි. සත්‍යයට ගරු කළ යුතුමයි. නමුත් තවත් රටක ඔයාගේ කැලිකසල අනේ රත්තරන් පුතේ ඔයාගේ ගෙදරින් යන කැලිකසල වාගේ ගෙදරින් යන කැලිකසල අපේ රටේ පුච්චන පුතේ බොහෝ තැන් පුච්චනවා. කොම්පෝස්ට් පොර හදනවා නම් ප්‍රතිචක්‍රීකරණය කරනවා නම් ඔයාගේ ගෙදරින් යන කැලිකසල වලට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයා කැලිකසල කියලා තියෙන්නේ තනිකරම සම්පත් වලට. ඔයාගේ ගෙදර තියෙන්න ඕනේ මේ කාබනික පොහොර හදන කොම්පෝස්ට් තත්වයට ඇති කරනු ලබන කිසියම් ක්‍රමවේදයක්. ගෙදරකින් කුණු ඉවත් කරනවා කියන්නේ පුතේ ඒක ගෙදර පර්චස් 3 නම් 4 නම් අපි මුකුත් කියන්නේ නැහැ. ගෙදරකින් නගර සභාවට කුණු දෙනවා කියන්නේ පුතේ ඒ ගෙදර පරිපාලනයේ 90ක දෝෂයක් තියෙනවා. 10ක් කරන්න දෙයක් නැහැ කියන කොටසට අපි දෙනවා සාධාරණයිනේ. එහෙනම් හැබැයි දැඩි නාගරික අප්ස්ටේර්ස් වල ෆ්ලැට්ස් වල ඉන්න අයට මම මේ කියන්නේ නෑ. ඒකට ඒගොල්ලන්ට අපිට ඉඩ දෙන්න වෙනවා. ඒගොල්ලන්ගේ ඉඩමක් නැත්තම් ගෙදර සම්පූර්ණයෙන්ම ගෙදරම පර්චස් 3-4 සීමාවෙ නම් එයා තට්ටු නිවාස වල ඉන්නේ පුතේ. ඒක වෙනම ක්‍රියාවලියක්. මම මේ කියන්නේ ගෙදරක මිදුලක් තියාගෙන ගෙදර යම් ඉඩ ප්‍රමාණයක් තියාගෙන තමයි නගර සභාවට කුණු දෙනවා කියන්නේ මේ අද කරන පාඩමට අදාළ නැහැ. සකසුරුවම් නැහැ. පිරිසුදු වීමත් නැහැ, කිරීමත් නැහැ, කරදීමත් නැහැ. එහෙනම් රට අපිරිසුදු කිරීමක් තමයි ගෙදර කුණු නගර සභාවට හැකියතාව පටවන එක. එහෙනම් ඒ කුණු අතර පුතේ ඔයාගේ මේ අද්දක ස්පර්ශ වෙලා යන කුණු පිච්චෙනවා නම් ඒවා තවත් නුසුදුසු පුද්ගලයන්ගේ කුණු සමග මිශ්‍ර වෙනවා නම් ඇයි මෙච්චර මිනිස්සුන් කේන්ති යන්නේ? ඇයි මෙච්චර මිනිස්සු අසාර්ථක වෙලා තියෙන්නේ? ඇයි මෙච්චර මිනිස්සු ලෙඩ වෙලා තියෙන්නේ කියලා හොයාගෙන බලනකොට අමුතු පැත්තක් නේද මේ? අමුතුම පැත්තක් නේද මේ? මුකුත් ඕනේ නැහැ. ඔයා පුළුවන් නම් ඔයාගේ ඇඳුමකුයි ඔයාගේ තරහකාරයෙක් ඉන්නවනේ එයාගේ ඇඳුමක් ඕනෙම නැහැ. එයාගේ මොනවා හරි පුංචි දෙයක්ුයි ඔයාගේ ඇඳුම උඩේ තියලා බලන්න පොඩ්ඩක්. කරන්න එපා. ඔයාට හොඳ නැහැ. දන්නේ නැතුව වෙලා තියෙනවා.
ඉන්න පුතේ බකින්හම් මාලිගාවේ කිසිසේත්ම රැජින දුප්පත් රටක ජනාධිපතිවරයෙක්ට අතට අත දෙන්නේ ග්ලව්ස් එක ගලවන්නේ නැතුව. ඔයා හොයලා බලන්න ඕනේ දැන් ලොකුයිනේ. ආපහු කියන්න බකින්හම් මාලිගාවේ රැජින දුප්පත් රටක රජෙක්ට හරි ජනාධිපතිවරයෙක්ට හරි අතට අත දෙන්නේ ග්ලව්ස් දාගෙන අතට අත දෙන්නේ. ඒ ග්ලව්ස් එක පුතේ යහසට අයින් කරනවා. මතකද? ප්‍රතිචක්‍රීකරණ අයින් කරනවා. ඇයි මේ අනුන්ගේ දේ අත්තේ තියෙන දේ Taman ගන්නෙ නෑ. හරිද? හැබැයි එකම යහළුවන්ගේ මේවා අදාළ නෑ. එකම ගෙදර අදාළ නෑ. Tamanට ගොඩාක් ආදරය කරන අයට අදාළ නෑ. එහෙනම් අපිට නොදෙනී අපේ දෙයක් අරගෙන හෝ හොරකම් කළා කිසියම් නුසුදුසු තැනක පල් වෙවි ගින්දරට හසු වෙවි තියෙනවා නම් සැලකිලිමත් වන්න. පාඩම අපූරුයි, පාඩම වෙනස්. එහෙනම් ගෙදර S5 කියන සංකල්පයෙන් ආපු දේ අද අපි S10 දක්වා දීර්ඝ කළා, දසවිධ කළා. දසවිධයකේ අපි බෞද්ධයෝ හැටියට, හෙළ බෞද්ධයෝ හැටියට අපි සිංහල අලුත් අවුරුද්ද ලෝකේ තියෙන සියලුම S5 ක්‍රම ඉක්මවාපු අවුරුද්දද නැද්ද කියලා කල්පනා කරලා බලන්න. සිංහල අලුත් අවුරුද්ද එන්නේ ඉස්සෙල්ලා අපි ගෙවල් සුද්ධ පවිත්‍ර කරනවා, හුණු ගානවා, සුද්ධ කරනවා, ගමේ පන්සල සුද්ධ කරනවා, වැව සුද්ධ කරනවා, මුළු ගෙවල් ඔක්කොම සුද්ධ කරනවා. ඕගොල්ලොත් නා ගන්නවා, පිරිසුදු වෙනවා. සිංහල අලුත් අවුරුද්ද කියන්නේ මොකක්ද? ලෝකේ බලවත්ම S6 තිබ්බ තැන. S5 නෙමේ S6 තිබ්බ තැන, තියෙන තැන. එයි මේ සිංහල අලුත් අවුරුද්දට එහෙනම් ගහන්නේ මෙච්චර සමහරු. ලෝකේ එකම රට හෙළ අලුත් අවුරුද්ද තියෙන. ඒක හින්දු සිංහල අලුත් අවුරුද්ද නෙමෙයි. හින්දු ආවේ හින්දු අලුත් අවුරුද්ද කියලා දැම්මේ මේ බ්‍රිතාන්‍ය ජාතිකයන්. නමුත් අපිට තියෙන හෙළ අලුත් අවුරුද්ද. සූර්ය මංගල්‍ය. එන සූර්ය මංගල්‍යයේදී අපි කරන දේ හෙළ බෞද්ධ මනෝවිද්‍යාත්මක පැතිකඩකින් බලන්න. පරණ අවුරුද්දට අපි මොනතරම් පිරිසුදු වෙනවද? ඊට පස්සේ කුස්සිය මොනතරම් පිරිසුදු වෙනවද? අම්මෙන් අහන්න හෙළ අලුත් අවුරුද්ද කුස්සිය කොච්චර පිරිසුදු වෙනවද කියලා. පරණ වැරදි තිබ්බනම් වැඳ වැටිලා බුලත් දීලා අපි දිනන්නේ. සමහර ළමයි බුලත් දින එක අපි දන්නේ ඇයි මේවා හරියට කියලා දීලා නැත්තේ කියලා. අපි වාට කියලා දෙන්නම්. මේ බුලත් 20ක්. මේ බුලත් 20ක් ගොඩවල් දෙකකට දොර 40යි. මොකද්ද මේ බුලත් 40 කතාව? සිංහල අලුත් අවුරුද්දට මේ අද පාඩමට අදාළව දීලා හිත පිරිසුදු කරගන්න බුලත් 40 කතාව මොකද්ද? පුතේ මේ නා චුලෝදර මහෝදර කියන්නේ නා කුලියනේ පුතේ. ඒ උත්තමයන් වහන්සේලා බුදුහාඳුරන්ට මහා මහෝදරගෙන් 20කුත් චුලෝදරගෙන් 20කුත් බුලත් කොලේ ගාන ගෙනල්ලා පුතේ බුලත් 40ක් අවසානයේ දීලා තමයි බුදුරජාණන් වහන්සේට වැඳේ. වැඳලා සමාව ගත්තේ. සිංහල අලුත් අවුරුද්දට පිරිසුදු වීමේදී බුලත් 40 සංකල්පය මොකද්ද? එදා බුදුහාඳුරන චුලෝදර නාල ආපහු රණ්ඩු වෙන්නේ නැහැ. සමා වෙන්න කියලා මේ හේතුඵලවාද ධර්ම අවබෝධ කරගත්තයින් පස්සේ මේ ලබා දුන්න සංකේතය තමයි කාලයක් තිස්සේ මෙහෙම ගේන්නේ. ඒතර වාගේ ගෙදර සිංහල අලුත් අවුරුද්දේ බුලත් දීලා වඳිනවා කියන්නේ මොනතරම් අපූර්ව දෙයක්ද? නෑදෑයන්ට වඳිනවා කියන්නේ මොනතරම් අපූර්ව දෙයක්ද? හරි. එහෙනම් වෙසක් උත්සවයේදීත් අපි කරන්නේ සියලුම දේවල් ගෙදර පවිත්‍ර කළා, සුවඳවත් කළා. S5 කරලා එහා පන්සලට ගිහිල්ලා S6 කරන්නේ අධ්‍යාත්මික පිරිසුදු භාවය. එහෙනම් S6 තිබ්බ රට මේ. අපි අපව මතු කරමු. අපි S6 වලින් S10 වලට ගිහිල්ලා තියෙන අද පාඩම එකිනෙක හිමින් අවබෝධ කරගන්න. අපි පටන් ගත්ත එක කාරණයක් ගැඹුරට හිතාගත්තම ඒක දිගේ අනිත් ඒවාට යන්න. ඊළඟ වයි කාමරේ අතු ගන්න ඕනේ ඔයාමයි.
ආපහු කියන්න. මට මේ පින්තූර ඕනේ. ඔයාගේ කාමරේ පිරිසුදු කරන්න ඕනේ ඔයාමයි. අතු ගන්න ඕනේ ඔයාමයි. තීන්ත ටික ගන්න ඕනේ ඔයාමයි. ඒක කැත ලස්සන එපා. පළමුව තීන්ත ටික බාසුන්යක් ගේ හදන දවසේ ගාලා දුන්නට කමක් නැහැ. එතනින් එහා අඩුම ගානේ gedara තීන්ත ටික වාගේ බිත්ති හතර තීන්ත ටික ගන්න ඕනේ ඔයා. ඒකේ දොර රෙද්ද දාන්න ඕනේ ඔයා. මේ පාඨමාල මේ ස්ක්‍රීන් එකේ ඉන්න ඔයා. ඒක වර්ණ තෝරන්නේ හෙළ මනෝවිද්‍යාවට අනුව ඔයා. අපි ගිය සතියේ කිව්වා ඔයාගේ වර්ණ. තේරුම් ගන්න. එතකොට ඒවා හරි විදිහට ඉතාම සතුටින් වැඩ කළා කරන්න ඕනේ. සමහර ගෙවල් තියෙනවා ගෙදර වැඩ කරද්දී මහා ශබ්ද බද්ද එපා වෙලා නහයෙන් අඬලා කෑ ගහලා තමයි ඒක කරන්නේ. හැබැයි ඌ පිට ගිහිල්ලා ඕන තරම් දවස් ගණන් වැඩ කරනවා. තමන්ගේ ගෙදර කාමරේ වැඩේ ගෙදර වැඩේ කරනකොට නහයෙන් අඬනවා. ගෙදරක නහයෙන් අඬනවා නම් නිතරම කාංකේන්ද්‍රි ගානව නම් පැමිණිලි කොයි වෙලෙත් නහයෙන් අඬාගත්ත කම. ඒකකට හරියන්නේ අඩුවේ. පැමිණිලි කරන්න එක වෙලාවක් පමණ එක තියෙන්න ඕනේ. පැය 24යි පැමිණිලි කරන්නේ නැහැ. අද පාඩමට අනුව ඊට පස්සේ පිරිසුදු වුණාන් පස්සේ මනස පැමිණිලි කරන්න එක වෙලාවක පමණයි. ඒක පැමිණිලි ස්වරූපයෙන් නෙමෙයි. අපි මෙහෙම කළොත් හොඳයි නේද සොරේ? පහත හෙලා කතා කරන්න එපා ගෙදර අයට. මේ අවමන් කළා කතා කරන්න එපා. ගෞරවය දීලා අහුම්කම් දීලා කතා කරන්න ඕනේ. එහෙනම් මෙහෙම කාමරේ තව තවත් පිරිසුදු කළා අවසානයේ පුතේ වාට හිතට අල්ලන සුවඳක් තෝරගන්න. ඔබේ ගුරුතුමා හිතට අල්ලන සුවඳක් අතරදී මං සුවඳ වර්ග කිහිපයක් කියන්නම්. උවත් බලන්න. ඔයාගේ කාමරයේ අසල ප්‍රධාන ජනේලෙන් එළියේ සමන් පිච්ච මල් ගහක් කියන්නේ වැලක් ඔයා හිතවල තියෙනවා නම් ඔයා ලබන සතුට හිතන්න. සමන් පිච්ච ගැට පිච්ච ආදී මහා සුවඳ ඉන්න බෑ සුවඳ උදේ නැගිටිනකොට මහාම ගැම්මක්. සමන් දෙවියන්ට වඳින්න පුළුවන් මල ගහේ තියලා. මල් කඩන්න ඕනේ නැහැ. හෙළමානව විද්‍යාවේදී ඉදිරියේදී මල් කඩලා වඳින එක ඔයාලට පැහැදිලි කරන්නම් කොච්චර වෙනස් වී යුතුද කියලා. මල ගහේ තියලා වඳින්නේ. මල ගහේ තියලා වඳින්නේ. ඊළඟට සේපාලිකා. මම ගෙදර තියෙනවද ඔය කාමරේට සුවඳ එන්න? ජනේලයක් ඇරෙනවද ඒ ගහ දිහාවට? ලස්සන මල් පිරිච්ච කහ පාට වඩ වස්තුව හොයනවා නම්, ධනෙ හොයනවා නම්, දියුණුව හොයනවා නම්, ඔයා ජනේලේ ඇරේ ගමන් ඔයාලා දකින්න ඕනේ දේ මොකද්ද රූපේ? ඒ කහ පාට මල් පිරිච්ච ගහක් දකින්න ඕනේ. නැත්නම් ඔයාට නිල් පාට හරි කවන්න ඔයාට ගැළපෙන විදිහට. ඔයාට හිතන විදිහට. හැබැයි වස්තුවට නම් කහ පාට මල් ගහ ඕනෙමයි. ඔයා ජනේලේ ඇරේ ගමන් ඔයාගේ ගෙදර උදේට සුව මේ මද පවන එන වෙලාවේදී සූර්ය දිලිසලා ලෝකය ආලෝකවත් කරන්න පටන් ගත්ත වෙලාවේදී ඔයා සතුටෙන් නැගිටින වෙලාවේදී සූර්යකාන්ත මලක් ගහ දිහා බලාගෙන භාවනා කරන දර්ශනයක් දැක්කොත් ඒ අවට සුවඳ හමනවා තිබ්බොත් ඔයාගේ දියුණුව නවත්තන්න කාටවත් බෑ. ඒක තමයි නියම ෆෙන්ෂුයි. ඒක තමයි නියම ටාઓනිසම්. ලාઓත්සු. ඒක තමයි කුවේරය. ඉන්දියාවට පටවන්න එපා කුවේර. ලංකාවේ කුවේර. කුවේර ලංකාවේ. කුවේර ලංකාවේ ඉඳන් තමයි ඉන්දියාවට ගිහලා කෛලාශ කූට හදන්නේ. හදලා මහා අද ඉන්දියාවේ ධනයට අදාළ මන්ත්‍රය තමයි කුවේර මන්ත්‍රය. අපි වාට ඒවා දෙනවනේ. මේ පාඨමාලා ඇතුලේ එක එක ස්ටෙප්ස් වල දෙනවා. ඒක වචන මෙහෙ. නම කුවේර. කුවේර. අද අපි අදටත් ඒ වචන කියනවා. මහා ධන කුවේරේ. ටයිකෝන් මහා ධන කුවේරෙක් කියලා කියනවා. මෙහි ධන කුවේරෝ හිටියේ. බලන්න තියන්න බිල් ගේට්ලා නෙමෙයි. ලංකාවේ කුවේර. කුවේරලා තින සල්ලි ගණන් කරන්න බෑ. රාවණා කොච්චර කොහොසද කියලා කියන්න බෑ. සුද්ධෝදන රජුගේ ධනෙ මෙච්චරයි කියලා කියන්න බෑ. සිද්ධාර්ථ මහා විශ්වීය කුමාරයාගේ ධනය කොච්චරද කියලා කියන්න බෑ.
ඉතින් ඒ නිසා පරිස්සම් වෙන කුවේරයෝ මෙහි. ඒ කුවේර පරම්පරා. ධනය කුවේර කියනකම මෙහි තියෙන්නේ. ඒගොල්ලා සීගිරිය කොහොමද සරසුවේ මේ මහා ආලක වන්දාව. වැඩිපුර සරසලා තියෙන්නේ කොහොමද බලන්න. කොහොඹ ගහයි බලන්න සීගිරිය හැම තැනම කොහොඹ ගහ. හැම තැනම කොහොඹ ගහ. ඔව්ද නැද්ද කියලා බලන්න. තමාගේ මනසට දාන්න. දැන් මහා නිදහස් අවකාශය. හරි. ඉතින් ඔයාගේ ගෙදර අර දැන් කොහොඹ ගහක් තියෙනවා කිව්වනේ. දැන් මේ අද පාඩමට අදාළව සුවඳ වෙන්නනේ, පිරිසුදු වෙන්නනේ. පිරිසුදු කරන්න. එහෙනම් දරුවෝ ඔන්න කාමරේ ලස්සන වීගෙන එනවා, භාණ්ඩ අඩු වීගෙන එනවා, නිදහස වැඩි වීගෙන එනවා, නිරෝගීකම් වැඩි වීගෙන එනවා. ඊළඟට වාට පුළුවනිද රන් ආලේපිත, ඒ කියන්නේ රත්තරන් පාට ගාපු, රත්තරන් පාට වර්ණේ ගාපු උන්තරන් පිළිම තියෙනවනේ. දැන් ඔන්න ඔබගේ ගුරුතුමා ගාව දැන් මේ දැන් තියෙනවා, අපි තියන් ඉන්නවා මෙන්න බලන්න. මේ වර්ණේ. මේ දර්ශන. ඉතින් ඔයාට ඒ විදිහේ රත්තරන් පාටට වර්ණවත් වූ මෙන්න මේ සත්තු පස් දෙනා අනිවාර්යෙන් ඉන්න ඕනේ. එක්කෙනෙක් හරි ඉන්න ඕනේ. මහා ඇතා, සිංහය, නැවතත් මහා ඇතා, සිංහය, ඊළඟට මොනරා. තුන් දෙනෙක් කිව්වා. ඊළඟට රාජලිය. ඊළඟ පුතේ ගවයා. අඩු ගන්න මේ ප්‍රශ්න එක්කෙනෙක්ගේ රත්තරන් ගාව පින්තූරයක් තියෙනවද? රත්තරන් වර්ණ ගැන්නුව පින්තූරයක් තියෙනවද? ඔය කාමරේ. ඔයා නැගිටින්නකොටම දකින්න. පොළොවට පය තියලා නැගිටින්නකොට උදේට පුතේ දකුණු කකුල තියලා නැගිටින්න සම්මා සතියෙන්. අද පාඩම ඒ තරම් ලස්සනයි. ඔයාගේ බෙඩ් ෂීට් එක හදලා පුතේ අත්තේ බෙඩ් ෂීට් එක හදන්න ඕනේ. ඒ බෙඩ් ෂීට් එකේ විවිධ වර්ණ නෙමෙයි. ඔයා නිදා ගන්න ඕනේ ඇල්ලකද, දොලකද, මුහුදකද, ගංගාවකද, වලාකුළු වලද, කන්දකද, නැත්නම් දිව්‍ය විමානයක් බම් තැනකද කියලා බෙඩ් ෂීට් එකෙන් තීරණය කරන්න සූක්ෂමව. බෙඩ් ෂීට් එක කියන්නේ කොච්චර ගැඹුරුද කියනවනම් අපේ ජීවිතේට මම ඔයාලට ඉදිරි පාඩම් වලදී ආ පුදුම වෙයි. ඔයාගේ කොට්ටේට මම කියන දේ 7 පාරක් තට්ටු කරලා නිදාගත්තයින් පස්සේ වාට අවශ්‍ය දේ ටිකෙන් ටික දෙනවා පුතේ. අපි ඒක ගොඩක් ගන්න නිරෝගී භාවයට. දැන් මෙතන ඉන්න බොහෝ දරුවා අපිට නිරෝගී භාවය වෙනුවෙන් බොහෝ දේවල් ගිය බ්‍රහස්පතින්ද ඉල්ලුවා. අපි දැන් හෙට ඔයාගේ පාඩමෙන් පස්සේ එක්කිනෙකාගේ අපේ දරුවන්ගේ හඳහන අපි ඒ අනුව සාකච්ඡා කරනවා. මම දැනට කියන්නම් මෙතන ඉන්න බොහෝ අය හෙළ මනෝවිද්‍යාව වගේම හෙට හෙළ ජ්‍යොතිෂය කරන නිසා කොට්ටේ රහසේ ඉංගියක් දෙන්නම් දැනට. කොට්ටේ රහසේ ඉංගියක්. අපිට පුළුවන් කොට්ටේට 7 පාරක් තට්ටු කරලා නිදා ගන්න යමක් එකක් මතක් කරලා ඉල්ලලා. අපි හිතමුකෝ යම් කිසි රෝගයක් යම් කිසි හිත වේදනාවක් Tamanට තියෙනවා නම් ඒ හිත වේදනාව ඒ රෝගේ ඉවත් කරලා දෙන්න. මෙහෙමයි කොට්ටේට කියන්නේ. ඔබ මගේ හිත වේදනාව ඉවත් කළා ස්තුතියි. ඔබ මගේ රෝග පීඩා ඉවත් කළා ස්තුතියි. ඔය වාක්‍ය 7 පාරක් කියනකොට අපි කියන්නේ කෙමක්. ඔය දන්නවද කොට්ටේ මනෝවිද්‍යාත්මකව ඒක බටහිර නෑ. බටහිර මේවට දැන් කියන්නේ අමුතු දේවල් කියන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ කියනවා attraction, wealth attraction, health attraction මේ අමුතු වචන දාගෙන එනවා. කවන්නේ අපි ඉදිරිය අල්ල ගන්න. මේ අපේ රටේ හෙලේ දේවල්. කොට්ටේ කියලා කියන්නේ යටිහිත. වාහත සූක්ෂමව තේරුම් ගන්න අපේ යටිහිත බද්ධ වෙලා තියෙන කොට්ටේට අපේ බයෝ ක්ලොක් එක අදාළයි පුතේ. කොට්ටේට මුකුත් එපා. කොට්ටේට නැගිටින්න දාන්නකෝ, තට්ටුවක් දාන්නකෝ. මාව හෙට උදේ 4යි මේ කැඩිච්ච වෙලාවක් දෙන්න. හෙට උදේ 4:12ට ඇහැරවන්න කියලා. කිසිම ඔරලෝසුවක් ළඟ පාලවත් තියන්න එපා. ඔක්කොම සාලෙට ගිහින් තියන්න.
බලන්න පාන්දර 4:12ට හැරවන්නේ නැද්ද කියලා. එළියට බහලා බලන්න ඔරලෝසු වෙලාව කීයද කියලා සාලේ තියෙන ඔරලෝසු වෙලාව බලන්න. 4:12යි. අපේ පුතේ මේ උඩුසිත යටසිත භවාංග චිත්තේ මේ සමස්ත තුන් සිත් එක්සිත් කරලා පුතේ ඒක ජීවියෙක් වටා විශ්වයේ සෑම ග්‍රහලෝකයක්ම සම්බන්ධ කරමින් පුදුමයි මේ කතාව. හිරුසඳු තාරකා සම්බන්ධ කරමින් අද අපි බටහිර කියන බයෝක්ලොක් කියලා. මේක පුතේ ජෛව බලපෑම පුතේ. ජෛව ඔරලෝසු පුතේ. ඒ කෙලින්ම නිදාගත්තෙන් පස්සේ එයා අපි යටි කොට්ටෙට බෙඩ් ෂීට් එකට බාර දෙන්නේ. එයා ඒක නිදහස් වෙනවා වගේ ශරීරයෙන් වාගේ වටේ ඉන්නේ පුතේ. කාට කියන්නද මේ මේවා ඔයා වගේ කෙනෙක් ආවේ නැත්තම් අපි මේවා දෙන්න කැමති නැතුව හිටියේ. ඔයා වගේ අති පාරමිතාව පුරන දරුවෙක්ට මේවා දෙන්න ඕනේ. දැන් මෙච්චර වටිනකම් දේවල් ඇයි අපි දෙන්නේ නේ? මේක ඊට පස්සේ මම මේ YouTube දාපු ගමන් බටහිරයි අල්ලගන්නේ. බලන්නකො වෙලා තියෙන දේවල් හොයලා. ඒගොල්ලෝ ටක් ගාලා ඒගොල්ලන්ගේ වගේ කරනවා. නැත්නම් ඉන්දියාවේ අය. මොකද මේක අපි සිංහල භාෂාවෙන් කරාම ඕනේ භාෂාවට පරිවර්තනය කරන එක නැතින්නේ දැන්. ඒතර අපි කිව්වම හෙළ මනෝවිද්‍යාවට නෝ. ඔයා නිදාගත්තෙන් පස්සේ ඔයාගේ දිහා උඩුසිත යටසිත භවාංග සිත්තේ ඔයාගේ ශරීරයෙන් එළියට ඇවිල්ලා බලන් ඉන්නවා කියලා යථාර්ථය ඒක. විශේෂයෙන්ම යටිහිත. එළියට ඇවිල්ලා බලන් ඉන්නවාට ඔයාව සුවපත් කරනවා. ඉතින් සුවපත් වෙන්න ඉල්ලන්න එපැයිනේ. දැන් බොහෝ අය කියනවා කන්න ලව් කරනවා. මේ කන්න ලව් කරනවා කියන එක ඉතා වැදගත් වචනයක්. අපි අයනායක කවිපන්තියේ කන්න ලව් කරපු මිනිස්සු නේද? අයනායක කියලා දෙයක් තියෙනවා. ඒ මහා හෙළ දෙවියෙක්. අගෞරව කරන්න එපා. එතන අපි මොන හරි හෙළ දෙවියෙක්ගෙන් ඉල්ලනකොට එතකොට බුදුහාඳුරන්ගෙන් ඉල්ලනවා. ඉල්ලන්නේ නැත්te කාගේද අපේ රට දෙයක්? ඒ ඉල්ලනවා. හරි විදිහට ඉල්ලන්න තාක්ෂණයක් තියෙනවනම් සම්බන්ධිත විශ්ව සම්බන්ධතා ජාලයකට හරි විදිහට දෙනවනම් අන්න පුතේ කොට්ටය. අන්න පුතේ බෙඩ් ෂීට් එක. එහෙනම් බෙඩ් ෂීට් එකේ මාලිගාවක් වගේ බෙඩ් ෂීට් එකක් ලස්සන චිත්‍රයක් තියෙන එක නිදා ගනින්නකො බලන්න. කාර් එක කුත්තෝකේ තියාගෙන. ඔන්න අවශ්‍ය නැහැ. Tamanට අවශ්‍ය කාර් එක. නිරෝගී භාවය උන්න නිරෝගී භාවයට අදාළ hina වෙන දෙයක. ඊළඟට ඔයාගේ කොට්ටේ අති පිරිසුදු වෙන්න ඕනේ. ඔන්න බලන්න සමහර කාමරවල සියල්ල පිරිසුදුයි අන්තිම පිරිසුදුයි කොට්ටේ ඇතුළ. ඒක ගැන කියන්න බෑ. හරිම කැත්තයි. බලන්න මේ කොට්ටේට ඔය නියමිත තැන් දිලයි. ඔය යටිසිත. බලන්න යටිසිත අයියෝ මේ මහා ශක්ති ගබඩාවට ඉබි අතුරු දාලා කවදාවත් කඩා ගන්න බැරි වෙන්න මේ වටිනා වස්තුවට එළියට එන්න දෙන්නම දීලම නැත්තේ කවුද? මේ පිරිසුදු කියන මේ පාඩමට කුරා කූඹිකවත් කියලා දීපු නැති ජාතිම වක් කියන්න ඕනේ ඔයාගේ මේ දැන් පවතින තත්ත්වයට මේ රටෙත්. ඉතින් මේක අපි ඔයාට දැන් දෙනවා යටිහිත නැවත කියනවා ඒකාබද්ධ වෙනවා කොට්ටේට සහ මෙට්ටේට සහ මේ ඇඳ ඇතිරිල්ලට. ඉස්සර කාලේ පුතේ අපේ හෙළයෝ ඇඳ ඇතිරිල්ල කියන්නේ දිව්‍යමය දෙයක්. දිව්‍යමයයි කොට්ටේ. ඒගොල්ලෝ කවදාවත් කපපුළුම් සහ ඊට අදාළ ස්වභාවික දෙයින් අර කවදාවත් කෘතිම දෙයක් දැම්මේ නැහැ. ඇඳට ඇතිරිල්ලට කොට්ටේට ඒ වගේම ඇඳ හදලා තියෙන දේත් බලපෑවා. බැරි වෙලාවත් වගේ ඇඳ හදලා තියෙන්නේ රුක්කත්තන ලියෙන්නම් ඔයාගේ ඇඟේ විෂ එයාම අරලා ගන්නවා. එක එක ලී ජාතිට එන සුවය තියෙනවා. ඊළඟ ඉස්සර මිනිස්සු ගොඩාක් කලුවර වලින් මහා යසක සුරු පහළ වෙන ඒගොල්ලන්ට නේද? ඊළඟට කොස්ලියෙන් කරන විදාකාලියෙන් කරනවා. නමුත් මං වාගෙන් ඉල්ලනවා ලෝහත් කමන්නේ. ඇඳ නම් ලී විය යුතුයි පුළුවන් තරම්. බැරිම වුණොත් ලෝහ. නමුත් ලී නැත්තම් විතරයි. කිසිසේත්ම ප්ලාස්ටික් පොලිතින් ගෑවිච්ච ඇඳක තීරණය කරන්න. මේ විශ්ව ශක්ති මේ රටා කැඩෙනවා බින්දෙනවා.
දැන් පැහැදිලිද? ඊළඟට හැම ගේකම පුතේ නිදා ගන්න කලින් හෝ ඇහැරිලා මෙන්න මෙහෙම උඩ බලන වහල දිහා. අන්න අනිත් සියල්ල හරි. වහලට අපිට මේ සීලිමක් නැහැ කියලා. එයාගේ වහල දැක්කම මොකද වහලේ මේ විශ්ව ශක්තිය වට දෙන දේ. වහලය දැකුම් කළු නැත. හිත කැඩෙනවනම් ලස්සන සුද්ධ පවිත්‍ර කරගන්න. මොනවා හරි අඩු ගානේ ඒ කොටසට පුතේ අලංකාරවත් සරසන්න. ලංකාවේ සෑම බිංගයක්ම ඒ කියන්නේ පුතේ සෑම බිං විහාරයක්ම බලන්න ගුහා විහාරය මොන තරම්න ලස්සන චිත්‍ර වලින් සරසලාද කියලා. මම මේ කියන්නේ ගොඩනැගිලි ගැන නෙමෙයි. ලංකාවේ සෑම ගුහා විහාරයක බිතුසිතුවම් වල තියෙන අපූර්ව චමත්කාරය බලන්න. මේ ගලෙත් එහෙම කළා. එයි අපි අය කරන්නේ. අද අපි රිටිගල විහාර සංකීර්ණයට ගියාම වැසිකිලි පද්ධතියෙත් පුතේ කැටයම් කරලා තියෙන්නේ. වැසිකිලියට මොන කැටයම්ද කියලා අහපු බටහිරවුන් මේවා දකිනකොට උන් උඩ ගිහිල්ලා තියෙන්නේ. පුතේ වැසිකිලියේ කැටයම මහ වටිනවා පුතේ. ඒ වැසිකිලියේ තියෙන කැටයමේ තියෙන්නේ බලන්න ඔයාටනේ සොයා විමසා බලන්න පුළුවන්. මේ සිටුවර මහ මාලිගා කැටයම් තියෙන්නේ. එතකොට අපේ හෙළයෝ ඒ සමහර මිනිස්සු විශේෂ නොවන කියන කාරණාවලටත් අපේ මිනිස්සු කැටයම් කළේ. එහෙනම් වහලේ ඔයාගේ සිහින අනාගතයේ ඉෂ්ට වෙන්න තියෙන හොඳම පුතේ දෘශ්‍යමාන දිව්‍යමය සූක්ෂම ධාතුන් ආශිර්වාදය කරන දර්ශන තිරයයි පුතේ වහලේ. විනාශ වෙන්න බලන්න නිර්මාණයක් කළා අපිට මේ ෆොටෝස් වාගේ මේ ඡායාරූප මේ ගෲප් එකට එවන්න අපි ලකුණු දෙනවා. සහතිකයක් දෙනකොට සහතිකෙත් වර්ගයක් ඇති නේද? සහතිකේ ගන්න එක නෙමෙයි මම කියන්නේ. නමුත් ඔයා යමක් හොයාගෙන සර් මම මෙන්න මෙහෙම කළා. මැද්දේ නෙළුම් මලක් තියෙනවා. ඒ නෙළුම් මල වටේ නෙළුම් මල් තියෙනවා. මෙහෙම ලස්සනට කළා. හරි. තව කෙනෙක් කියනවා සර් මගේ අනාගත නිවසේ මේ චිත්‍රය තමයි මම ඇන්දේ සර්. රෙද්දක මම print කරලා අරගෙන ඒක ලස්සනට කඩතොළු නැති වෙන්න හරිම අපූර්ව විදිහට සරසුව මගේ වහලය. මට දැන් උදේට පේන්නේ ඒක. සමහර යම් කිසි වත්තක් සැනසිලිදායක තැනක් මට අවශ්‍ය වුණා. මම මෙන්න මගේ වහලේ සරසුව. මගේ බෙඩ් ෂීට් එක සර්. මම අද කොට්ටේට මම ඔළුව තියෙන කොට්ටේ මගේ තියෙන රත්තරන් කාසි. නැත්තම් මම අනාගතේ හදන නිවස ගන්න කාර් එක සමත් වෙන්න විභාගේ හරි ලස්සනයි නිදහසේ තියන්න කහවර්ණේ වාට හිතා ගන්න බැරි ඊළඟ වාට රෝගයකින් නිවාරණය වෙන්න ඕන නම් වාගේ රෝගයකින් ගැලවෙන්න ඕන නම් ඔයා එක කොළ පාට බෙඩ් ෂීට් එකක් සුදු පාට කොළ පාට මිශ්‍ර බෙඩ් ෂීට් එකක් වනාන්තරයක බෙඩ් ෂීට් එකක් දාලා නිදා ගන්නකො කොට්ටේ කොළ පාට තියා ගන්නකො ලෙඩේ හොඳ වෙන්න විභාග පාස් වෙන නිල් පාට ලා නිල් පාට අහසේ වර්ණයේ කොට්ට උරේ ගන්නකො වස්තුවට නම් කහ පාට ගන්නකො ඔය තුන බලන්න ඊළඟ හෙට රජෙක් බලන්න ඉන්නවා නම් හෙට රටේ ජනාධිපතිතුමා බලන්න යන්න තියෙනවා නම් පුතේ ආට කොහොමද රතු පාට කොට්ට උරයක් ලස්සන සුදු පාට මල් තියෙන දර්ශනයක් ඔයක තිබ්බොත් පුතේ යටිසිතෙන් ඔයාව සම්බන්ධ කරනවා ඒ රටේ හෙට සිද්ධ වෙන දේ අද සම්බන්ධ කරනවා පුතේ. හරි. එහෙනම් පළවෙනි කාරණාවට වාගේ ඇඟ හිරිවැටෙන මට්ටමේ දේවල් අපේ හෙළව කරලා තියෙනව නේද? මීටත් වඩා යහකි දේවල් තියෙනවා මේ කාමරය ඇතුලේ. මේ පාඨමාලාවේ මේ මූලික වටේ පාඨමාලාවේ මාස 6 වාගේ ජීවිතේ දිනන්න ධනවතෙක් වෙන්න විශිෂ්ටයෙක් වෙන්න හොඳ මිනිසෙක් වෙන්න මේ හොඳට ඕම ඇති. එහෙනම් S10 නොහොත් දසවිධ හෙළයාගේ පිරිසුදු වීම ඔන්න අපි කාමරයෙන් පටන් ගත්තා. දැන් පැහැදිලි
ඒක ඔයා ව්‍යාප්ත කරන්න, ඒක කේන්ද්‍රීය කරගෙන ගෙදරටම ව්‍යාප්ත කරන්න. වත්තට ව්‍යාප්ත කරන්න. වතු අවට ව්‍යාප්ත කරන්න. ගමට ව්‍යාප්ත කරන්න. දිස්ත්‍රික්කයට ව්‍යාප්ත කරන්න. පළාතට ව්‍යාප්ත කරන්න. රටට ව්‍යාප්ත කරන්න. ලෝකෙටම ව්‍යාප්ත කරන්න. හැබැයි මොන මනසකින්ද? පිරිසුදු මනසකින්. ඔයා යවන්න මේක ලැබී යුතු කෙනාට ලැබෙනවා පුතේ. ලැබිය යුතු කෙනාට ලැබෙනවා. එයත් ඒක ඊට පස්සේ තව කෙනෙක්ට දෙනවා ප්‍රයෝජන ගන්න ගමන්. හරි. මේවාට මහ වීදම් කරන්න ඕනද? නෑ. 100,000 ගුණයක් තමා දෙන දෙයට අමතරව දෙනවා. ඒකට බරේ ආයාසය කියන විද්‍යාවේ සරල සංකල්ප නෙමෙයි අයිති වෙන්නේ. බාරේ බෙදීම ආයාසය කියන සරල දේ නෙමෙයි. මේකෙදි පුතේ ආයාසයේ තරමයි ගන්නෙ මහ විශාල කාර්යයක් කරනවා. එහෙනම් යාන්ත්‍ර වාසයේ 100,000 ගාණක්. බලන්න අපි හිතමු ඉඩමක් ගයක් අර ලස්සන ගයක් හදන කෙනා මේ වහලේ ඒ ස්වරූපය දිව්‍යමය විදියට නිරූපණය කරාම ඒත් නම් නිදාගන්නේ දෙන්න යට මේ ස්වාමි දියණියයි ස්වාමියයි බලන්න කෝක වෙන අපූර්ව. දන්නේම නැතුව කැටයක් ගෙන ගෙදරට ඒකට සල්ලි දායි. දානකොට සල්ලි ලැබෙන්න ගනි. ඊට පස්සේ බැංකු ගිණුමක් විවෘත කරයි. කැටේ ලොකු එකක් කරයි. රහසින් තව ලස්සන කරගෙන යයි. එයා දන්නේ මේක උනේ කොහොමද කියලා. බලනකොට තමන්ගේ කාමරයෙන් මේ හැමදේම විප්ලවය පටන් ගන්නනේ.